අයිබෝවන් සුබ දාසනක් නිරෝගිමත් දවසක් වෙන කියලා ප්‍රාර්ථනාවත් එක්ක බදාද අපි වෙලත් අපි මේ විදිහට ආරම්භ කරන්න සූදානම්. ඉතින් මැදිරියත් අලුත් වෙලා තිනවා. ඒ තමයි නත්තල් අසිරිය. බොහොම ළඟයි නත්තල. ඉතින් තව දවස් දෙක තුනකින් ඔන්න නත්තල උදා වෙනවා. ඉතින් මේ උත්සව සමයේ සතුටත් එක්කම තමයි අපිත් පියුම් වෙලත් එක්ක ඔබ එකතු වෙනකොට ඒ දේවලුත් ඔබේ ජීවිතයට එකතු කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් මේ නත්තල් අසිරිය විඳින ගමන්ම මේ කාලේදී බොහොම පරිස්සම් වෙන්න කියන කාරණේ හැමදාමත් අගේ මතක් කරනවා. ඒ අතරින් අපි අද මතක් කරන්න සූදානම් පියුම් වෙලත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට ලබා ගන්නට පුළුවන් වනේ මොන වගේ අත්දැකීම්ද කියන කාරණය අපි කතා කරන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම අපේ මේ අත්ලේ පිහිටීම තුළින් විවාහයකට බාධකකාරී වන ග්‍රහ පිහිටීම් කොහොමද තව තවදුරටත් ඔබට බලපැවැත්වෙන්නේ කියන කාරණේ අපි ගිය සතියේදීත් කතා කරා. ඒ පිළිබඳව අද දවසේදී තවත් දිගුවක් විදිහට ඔබ වෙනුවෙන් ගෙනෙන්නට සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම තමයි අපි පරීක්ෂණයන් විවිධ රෝගයන් වලට විවිධ පරීක්ෂණයන් තියෙනවා. ඒ අතුරින් අපි කතා කරනවා ගොඩක් වෙලාවට එන්ඩොස්කොපි පරීක්ෂණ පිළිබඳව. ඉතින් මේ පරීක්ෂණේ නමහපු පමණින් කෙනෙක් බිය වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ පිළිබඳ නිසියාකාරයෙන් දැනුවත්භාවයක් ඔබ ලබා ගත්තොත්. ඒ නිසා අපි අද දවසේදී එන්ඩොස්කොපි පරීක්ෂණයක් කරගන්න ආකාරය සහ කොයි ආකාරයෙන්ද ඒකට පෙර සූදානමක් ඇති කරගත යුත්තේ සහ මොන වගේ ලෙඩ රෝගයන් වලටද එන්ඩොස්කොපි පරීක්ෂණ කරන්න කියන කාරණයක් මතක් කරන්න සූදානම්. ඒ වගේම තමයි නත්තල බොහොම අත ළඟයි තියෙන්නේ. ඉතින් තමන්ගේ ගෙදර ලස්සනට සැරසිලි කරලා හදා ගන්න. එතකොට ලස්සන විදිහට නත්තල් අසිරිය දැනෙන ආකාරයට සරස ගන්න ඔබ හැමෝම කැමති. ඒ වෙනුවෙන් අපි සූදානම් වෙනවද ලස්සන ඉටිපන්දම නැත්නම් කැන්ඩල් එකක් ලස්සනට ඔබේ අතින්ම හදා ගන්න ආකාරය ගැන ඔබට කියලා දෙන්නත්. ඉතින් එකතු වෙලා ඉන්නේ ඒ දේවලුත් බලා ගන්න පුළුවන් අද. ඒ වගේම තමයි නත්තල් කෑම මේසය ඔබේ අතින් හැදවෙන රසවත් පෝෂණයෙන් පිරිපුන් කේක් එකකින් නිර්මාණය කරගෙන ඔබේ දරුවන්ටත් ඒ නත්තල් අසිරිය තව තවත් වැඩි කරගන්න ඔබේ අතින්ම නිර්මාණය කරගන්න පුළුවන් නම් රසවත් කේක් එකක් කොච්චර වටිනවද? ඉතින් අද දවසේදී අපි සූදානම් වෙනවා රසවත් නත්තල් කේක් එකක් හදාගන්න විදිහත් ඔබ වෙනුවෙන් කියලා දෙන්නට. උදෑසන 10 වෙනකන් එකතු වෙලා ඉන්න කියන ආරාධනාවත් එක්කම අපි ආරම්භ කරමු. එහෙමනම් අද දවසේදී අපි බදාදා පියුම් වෙලේ මුල්ම විශේෂාංගය සුබ දවස. ඉතින් විවාහය කියන්නේ හැමෝගෙම සීනයක්. හැබැයි විවාහයට බාධකයක් පැමිණෙනවා නම් ඒක මොන වගේ ග්‍රහ පිහිටීම්ද කියන කාරණේ අපි අපේ අත්ලේ පිහිටීම තුළින් හඳුනා ගන්න සහ ඒ දේවල් කොහොමද අපේ ජීවිතයට ඉදිරි කාලයේදී සීමා වෙන්නේ කියන කාරණාවන් පිළිබඳව ඔබ දැනුවත්භාවයක් ලබා ගන්න ඕන. ඔබට මතකයි අපි පසුගිය සතියේ බොහොම වැදගත් මාතෘකාවක් පිළිබඳ කතා කරා. මේ අත්ලේ පිහිටීමේදී අත්ලේ කළු පැල්ලම් ඇතිවීම අපි සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරා මේ කළු පැල්ලම් ඇතිවීම සම්බන්ධයෙන්. මොකද බොහෝ හොඳ ප්‍රතිචාරات අපිට ලැබුණා මේ විශේෂාංගය වෙනුවෙන්. ගොඩාක් දෙනාගේ ඉල්ලීම මතදී අපි අද දවසේ සූදානම් වෙනවා තවත් දිගුවක් විදිහටත් මේ කතා බහ ඔබ වෙනුවෙන් ගෙනෙන්න. කොහොම නමුත් ඔබ දන්නවා හස්තර එකක් කිව්වා මේ පිළිබඳ කතා කරන්න සුපුරුදු ලෙසම බදාදා දවසට කවුරුන්ද අපිත් එක්ක එකතු වෙන්නේ කියලා. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හා හස්තර එකා විශේෂඥ ගෘහ වාස්තුවේදී JART ජයසූරිය මහත්මයා තමයි හදත් අපිත් එක්ක එකතු වෙන්නේ. අයිබන් ජයසූරිය මහත්මයා සුබ දෑසනක්. අපි හස්තරේඛා පිළිබඳව ඔබ දැනුවත් කරන්න සූදානම් වෙන අතරේ මතක් කරන්න ජන්මපත්‍රත් පරීක්ෂා කර ගන්න පුළුවන් සජීවීව මැදිරියට දුරකථන නමතුමක් ලබා දෙන්න 0115 299 299 0115 299 299 කියන මැදිරිය දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙන්නත් පුළුවන් කමක් තියෙනවා. ජයසිරි මහත්මයා ගිය සතියේ ගොඩාක් හොඳ ප්‍රතිචාර අපිට ලැබුණා අපේ විශේෂාංගය වෙනුවෙන්. අපි කතා කරා මේ අත්ලේ තියෙන අර කළු පැල්ලම් පිළිබඳවත් කතා කරා. කොහොම නමුත් විශේෂයෙන්ම අර ජනප්‍රිය රේඛාවත් එක්ක කළු පැල්ලමක් හට ගැනීම තුළින් කොයි ආකාරයෙන්ද ඒක කෙනෙක්ගේ ජීවිතයට බලපාන්නේ කියන කාරණේ. අපි අද දවසේදීත් එහි දිගුවක් විදිහටම තමයි මේ කතා කරන්න සූදානම් වන්නේ. විශේෂයෙන්ම විවාහයට බාධක වන ග්‍රහ පිහිටීම් කොයි ආකාරයෙන්ද අපේ මේ අත්ලේ පිහිටීමෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ කියන කාරණේ. අපි ප්‍රවිෂ්ටක් ලබා ගමු. ඔව් අපි ඉස්සෙල්ලා පෙන්නමු දැන් ගියවර වැඩසටහන බලන්න බැරි විච් අයට මෙතෙන්දී මේ මොකද මේ වෙන්නේ කියන එක මෙන්න මේ ආකාරයට අපි රූපයක් වෙන්නු මෙන්න මේ ආකාරයට දැන් ඔබේ අත ඕනම කෙනෙක්ගේ අතක මේ ලක්ෂණ විතර මේක මහා පටැඟිල්ල මේක වෙදඟිල්ල
මේ දබනගිල්ල මේ මෙදගිල්ල වෙදගිල්ල සහ සුළඟිල්ල. එතකොට මේ ජීවන රේඛාව ඕනම කෙනෙක්ගේ අතක මේ ආකාරයෙන් පිහිටලා තියෙනවා. සීරස රේඛාව මේ විදිහට පිහිටලා තියෙනවා. හෘද රේඛාව මේ ආකාරයෙන් පිහිටලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට රේඛා තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් එක ප්‍රශ්නයක් නෑ. මේක මණිබන්ධ රේඛා කියලා කියනවා. දැන් මෙන්න මේ වෙදගිල්ල පාමුල මෙන්න මේ ආකාරයට වැටෙන රේඛාව තමයි අපි රවි රේඛාව line of sun සූර්යාගේ රේඛාව කියලා හඳුන්වන්නේ. එතකොට මම කීවා මේ රේඛාවෙන් අත්තක් මෙන්න මේ ආකාරයට ඇඟිලි කරු අතරට යනවා. එහෙම නැත්නම් මෙන්න මේ ආකාරයට අත්තක් මෙහෙම එනවා. ඒක හොඳ නැහැ කියලා කිව්වා. එතෙන්දී කීර්තිය ඇතිවීම මේ රේඛාවෙන් කියන්නේ කීර්තිමත් වීම, ප්‍රසිද්ධ වීම, ජනප්‍රිය වීම, ස්ථාවර වීම. ස්ථාවරය කියන එකත් මේ රේඛාවෙන් පෙන්눔 කරලා තියෙනවා. පුද්ගලෙක් ස්ථාවර වෙලා ඉන්නවා නම් ඒ පුද්ගලට ඒ වෙලාවේ හොඳටම තියෙනවා නම් මේ රේඛාව හොඳට වැටෙනවා. එතකොට මේ රේඛාවෙන් අත්තක් මේ ආකාරයට ඇඟිලි කරු අතරට මේ දින යනවා නම් මෙහෙම ගිහිල්ලා තියෙනවා නම් එහෙම නැත්නම් මෙන්න මෙහෙම යනවා නම් මේ ගොඩක් හොඳ මදි. මෙහෙම රේඛාවක් තියෙනවා නම් ටිකක් හොඳමදි. මෙන්න මෙහෙම රේඛාවක් තියෙනවා නම් ටිකක් වැඩිපුර හොඳ මදි. එතකොට මෙතෙන්දී කළු පාට ලපයක් වැටීම ගැන මෙන්න එහෙම අදහස් කරා. මේ විදිහට කළු පාට ලපයක්. මේ කටු ලපේ මෙතන වෙන්නත් පුළුවන්, මේ රේඛාව මත වෙන්නත් පුළුවන්, මේ හරින් වෙන්නත් පුළුවන්, මෙහෙම වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් පැත්තකට මෙතන වැටෙන එක භයානකයි. විශේෂයෙන්ම රේඛාව මැද්දේ වැටෙන එක ගොඩක් නරකයි. මේක වැටෙනකොට දැන් විවාහ රේඛාව කියන්නේ මෙන්න මේ රේඛාව වෙන්න මෙතනින්. මේ සුලගිල්ල පාමුල මේ ආකාරයෙන් වැටෙන රේඛාව. එතකොට යම් කිසි කෙනෙක්ගේ අතක විවාහ රේඛාව උඩින් මෙහෙම හරස් රේඛා වැටිලා මෙන්න මේ විදිහට වැහිලා තියෙනවා නම් දෙක තුනක් හරි එකක් හරි කීපයක් හරි සහ මේ විවාහ රේඛාවේ කෙළවරින් මෙන්න එහෙම රේඛාව වැහිලා තියෙනවා නම් එතෙන්දී ඊටමත් නරක විදිහට විවාහයට බාධක ස්වභාවයක් ඇති කරනවා. මෙතෙන්දී මෙහෙම රේඛාවන් වැටිලා ඊළඟට මෙතනින් කළු පාට අපේ වැටෙනවා නම් අතිසීම දරුණු තත්ත්වයක් ඉදින්දී ඇති කරනවා. මෙහෙම වැටෙනකොට ඊළඟට මේ සිකුරු මණ්ඩලයේ දැන් මම ඔබට අඳුන්ලා දුන්න සිකුරු මණ්ඩලය. මේක සිකුරු මණ්ඩලය, මේක කුජ මණ්ඩලය. මෙහෙම මැද්දෙන් ඉරක් තියෙනවා. එතකොට සිකුරු මණ්ඩලය හෝ කුජ මණ්ඩලයේ සිට මෙන්න මේ ආකාරයට හරස් එකක් හෝ කීපයක් හෝ ගණනාවක් හෝ ගිහිල්ලා තියෙනවා නම් එතෙන්දිත් බොහොම දරුණුයි. ඒක තමයි තත්ත්වය. එතකොට යම් කිසි ආකාරයකට දැන් ඔතෙන්දී ඔය රේඛා ලක්ෂණ සියල්ල වැහලා තියෙනවා නම් අන්තිමට අපි හිතමුකෝ අවිවාහක ගෑනු ළමයෙක් කියලා. දැන් සාමාන්‍යයෙන් මෙහෙම හිතන්නකෝ. දැන් අපි අර ඔයාලට මතක ඇති ප්‍රේක්ෂකින්න මතක ඇති පැහැදිලිවම අර රතුරෝස කතන්දරේ ටෙලි නාට්‍යයේ අවුරුදු 16ක විතර පොඩි ගෑනු ළමයෙක් පැනලා යනවා. ගිහිල්ලා හිතුවක්කාර කසාදයක් කරගන්නවා. අන්තිම කුඩු කාර්යයක එක්ක බොහොම දුක් විඳින චරිතය. ඒතර අන්න ඒ වගේ අඩු වයස් සීමාව තුළදී ඔබ හෝ නැත්නම් ඔබේ දරුවෙක් වෙන්න පුළුවන්, මිනිබිරියක් වෙන්න පුළුවන්. කාගේ හරි අතක ඒ ආකාරයට ගෑල්ළමෙක්ගේ අතක ඔය කිව්ව ලක්ෂණ තියෙනවා නම් එතෙන්දී වයස් සීමාව ගැන හිතන්න එපා. අවුරුදු 13ක ළමයිද 14ක ළමයිද මොකද මතකද සමාධි අවුරුදු 3මාරක ගෑනු දරුවෙක් අර කවුද සේයාදරිය. එතකොට අපචාර ලක් වෙලා දූෂණය වෙලා මැරුවා. එතකොට ඒක තාම නිමරු හොයාගන්න බැරි වුණානේ හරියාකාරව. එතකොට අන්න ඒ වගේ වයස් සීමාවකින් තොරව කෙනෙක්ගේ ජීවිතේට ඔය ආකාරයෙන් ප්‍රශ්න එනවා. කුඩා ළමයෙක් වෙන්න පුළුවන්, අවුරුදු 5ක ළමයෙක් වෙන්න පුළුවන්, 10ක වෙන්න පුළුවන්, 12ක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වර්තමානයේ තියෙන සමාජ රටාවත් එක්කලා සමාදී අවුරුදු 10 12 පයින්නකොට 13 14 වගේ වෙනකොට ප්‍රේම සම්බන්ධවලට යොමු වෙන්න උත්සාහ කරනවා ගෑල් ළමයි. ඉතින්ද සිද්ධ වෙන්නේ නොදුනුවත්කම නිසා තදබල විදිහට වංචාකාරයන්ට අහු වෙලා ඒ තුලින් ලොකු හානිය ඇති වෙනවා. අපි දැකලා තියෙනවා මම විශේෂයෙන් මම දැකලා තියෙනවා සමාධි හේතුව. දැන් අපි ගාවටනේ එන්නේ. ජෝතිෂාස්ත්‍රඥයා ගාවටනේ එන්නේ. අපේ දරුවට මෙහෙම දෙයක් වුණා මෙහෙමයි කියාගෙන ඇවිල්ලා ඔක්කොම විස්තරේ කියනවා. ඉතින් එතකොට සාමාන්‍යයෙන් අවුරුදු 10 12 පයින්නකොට ඒ වගේ නොදුනකම නිසා ලොකු ප්‍රශ්න වලට මැදිවිච්ච අය හම්බෙලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් කේන්දරයේ බලන එක සමාධි කේන්දරයේ තුලින් බලාගන්න අමාරුයි කෙනෙකුට. නමුත් සාමාන්‍යයෙන් දැන් මෙහෙම කතා කරනකොට දැන් මෙන්න එහෙම කළා තමන්ගේ අත දිහා බලන්න පුළුවන් නේ. එහෙම නැත්නම් තමන්ගේ දුව ළඟ ඉන්නව නම් දුවගේ අතන කෝ බාන්න කියලා අත බලන්න පුළුවන් නේ. එතකොට ඔබේ හෝ ඔබේ දරුවාගේ අත්ලි ඔය කිව්ව ලක්ෂණ මොනවාද? රවි රේඛාව උඩ කළු පාට අපයක් වැහලා තියෙනවද? රවි රේඛාවෙන් හරස් රේඛාවක් ඇඟිලි කරු අතරට ගිහිල්ලා තියෙනවද? එහෙම නැත්නම් විවාහ රේඛාව දැන් මම පෙන්눔 කළා විවාහ රේඛාවට ඉදිරියෙන් හෝ විවාහ රේඛාව උඩින් හරස් රේඛාව වැහලා තියෙනවද? එතකොට සිකුරු මල්ලේ සිට හෝ කුජ මල්ලේ සිට විවාහ රේඛාව දිශාවට හරස් රේඛා ගිහිල්ලා තියෙනවද? එතකොට ඔය ලක්ෂණ තියෙනවා නම්
එයාට ඔය ඔක්කොම ඉතින්නේ විශේෂයෙන්ම දැන් කළු පාට ලපේ හැම හරි අඩුවෙන් වැටෙන්නේ. ඒ කළු පාට ලපේ වැටෙන්නේ බොහෝම කලාතුරකින්. අතිශයින්ම කලාතුරකින් එතෙන්දී එයාට දරුණු විපත් සහගත තත්ත්වයක. ඒ නිසා ඒ කළු පාට ලපේ හැමෝම අපේක්ෂා කරන්න එපා. හරි දුර්ලභ ලක්ෂණයක් ඒක. එතකොට සාමාන්‍යයෙන් ඔතෙන්දී වැටෙන දෙයක් තමයි රවි රේඛාවෙන් නැත්නම් කීර්ති රේඛාවෙන් ඒ කළු පාට ලපේ තිබුණ නැතුණට ඇඟිලි කරු අතරට හරස් රේඛාවක් යෑම. ඊළඟට විවාහ රේඛාවට ඉදිරිපසින් හෝ විවාහ රේඛාව මත පිට හරස් එක මෙහෙම උඩට පල්ලෙහාට වැහැලා තියෙන එක. ඊළඟට විශේෂයෙන්ම යම්කිසි ආකාරයකට අවුල් සහගත තත්ත්වයක් බාධක සහගත තත්ත්වයක් එනකොට සිකුරු මල්ලේ හෝ කුජ මල්ලේ සිට විවාහ රේඛාව දිශාවට හරස් රේඛා යෑම. එතකොට ඒව විශේෂයෙන්ම දකින්න තියෙනවා. ගොඩක් දුරට සාමාන්‍යයෙන් අර මම කලිනුත් කිව්වා දැල් ලක්ෂණ හෝ කොටු ලක්ෂණ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි හිතන්නකෝ අර පොඩි බබාලා පොඩි ළමයි සාමාන්‍ය පෑනක් කර බලි අඳින්න මෙහෙම අන්නේ වගේ ලක්ෂණ. එහෙම තියෙන්න පුළුවන් ඔබේ අත්ලේ ඊආකාර ලක්ෂණ පැහැදිලිවම තියෙනවා. මොකද ඒක හරි සරල ලක්ෂණ. ඒ කියන්නේ නිතරම දකින්න තියෙන ලක්ෂණයක් ඒක. ඒ දැල් ලක්ෂණ එහෙම නැත්නම් ඉරි ගොඩාක් ඉරි ගිහිල්ලා. ඊළඟට විශේෂයෙන්ම අර මොන විදියට හරි කීර්තියට හානි ඇතිවීම විවාහ මංගල කටයුත්තක් හින්දා ජයසූරිය මහතා අපි කීර්තියට හානි වීම ගැන පොඩ්ඩක් කතා කරමු. දුරකථන තියෙනවා අපිට. නැත්නම් සුගත් මහත්මයා ගොඩක් වෙලා ඉඳලා ඉන්නේ. සුගත් මහත්මයා අයිබෝන් සුබ දැසනක්. ආයිබෝන් සුබ දැසනක්. හරි අපිට කියන්නකෝ උපන් දිනේ උපන් වෙලාව ඔබතුමාගේ ජන්ම පත්‍රේ? 1954. ජුලයි 25. බර්ත්ඩේ එක ළඟයි නේද? ජුලයි 25 2:50. හරි 2:50. ඔව්. උදෑසනද? අවස. සවස 2:50ට. හරි. කියන්නකෝ දිස්ත්‍රික්කය කොහෙද කියලා? රත්නපුර. රත්නපුර දිස්ත්‍රික්කයේ. හරි. විශේෂයෙන්ම දැනගන්න ඕනේ මොකක් සම්බන්ධයෙන්ද? මේ ලැබීම් නොලැබීම් වගේ දේවල් ගැන දැන් හරි අපි බලමු කොහොමද කියලා ඒ තොරතුරු සටහන් වෙන්නේ. ඔබතුමාගේ ජන්ම පත්‍රයට අනුව ඒ තොරතුරු බලන අතරේ මතක් කරන්නම් ඔබටත් සජීවීව එකතු වෙන්න. ඔබේ ජන්ම පත්‍ර පරීක්ෂා කරගන්නත් ඔබට පුළුවන්කමක් ලැබෙනවා. අපේ මැදිරියට දුරකථන මතමක් ලබා දෙන 0115 299 කියන මැදිරියේ දුරකථන අංකය ඔස්සේ. හරි ජයශ්‍රී මහත්තයා. ඔබේ ලග්නේ හරි ගස්සලා තියෙන මේෂ ලග්නේද? ඔව්. ඔය මේෂ ලග්නේ අංශක 24 කලා 37 වෘශ්චික නවාංශකේ පෙන්눔 කරනවා. එතකොට ඇත්තටම මේ ඔය රත්නපුරේ කියලා කිව්වෙන් පස්සේ විශේෂ දෙයක් තියෙනවා හැමෝටම පොදුවේ ගොඩක් වටින දෙයක් මේක. මේ රත්නපුරේ පැත්තේ ඉන්න ජූස් ශාස්ත්‍රඥයෝ සාමාන්‍යයෙන් පොතේ තියන්නේ නැහැ. නමුත් කටවහරට කියන දෙයක් තමයි කුජ කියන ගහය 11 වෙනි කොටුවේ ඉන්නවා නම් කාගේ හරි කේන්දරයක යාට කියනවා අවයා මෙනික් ගන්න කියලා වචනේ. දැන් මේ මහත්මයා කේන්දරයේ කුජ 11 ඉන්නවා. 11 වෙනි කියන්නේ අයස්ථානේ කැෂියර් එක ලැබෙන තැන. කුජ කියලා කියන්නේ පොළොවේ ලැබෙන වස්තු වලට අයිතිකාරයා. මැණික් වගේ දේවල් මැණික් රත්තරන් යකඩ පස් වැලි ගල් ඕනම දෙයක්. ඒතර අන්නේ වගේ දේවල් සම්බන්ධව ඉඩකඩම් වගේ දේවල්. ඒව සම්බන්ධ ව්‍යාපාර කටයුතු කිරීම ඔබට හොඳ ලැබීමක් තියෙනවා. එතකොට අනිකුත් ග්‍රහ පිහිටීම් දිහා බැලුවහම ගොඩක් ඒ ආකාරයට හොඳ ග්‍රහ පිහිටීම් ගණනාවක් තියෙනවා. ඒ වගේම හැබැයි විදේශගත වෙන්න පුළුවන් වුණාද නැද්ද කියලා දන්නේ නැහැ. හැබැයි විදේශගත වෙන්න ප්‍රබල යෝගයක් මේ කේන්දරේ පෙන්눔 කරලා තියෙනවා. කොහොම නමුත් දැනට ඒ රාෂ්ට්‍ර කපල මුකුත් පෙන්눔 කරන්නේ නැහැ. දැනට බ්‍රහස්පති මහදසාව ගත වෙනවා 2033 දක්වා බ්‍රහස්පති ඉතා සුබයි. එතකොට මේෂ උෂ කටක රාශිගත උපතින් කටක රාශිගත වෙන්නේ උච්ච වෙලා ඉන්න බුදුහාමුදුරන්ගෙත් උච්ච වෙලා හිටියා මේ බ්‍රහස්පති ලග්නේ. දැන් ඔබේ කේන්දරේ 4 වෙන්නේ බ්‍රහස්පති උච්ච වෙලා ඉන්නවා. එම බ්‍රහස්පතිගේ අතුරු දසාව වශයෙන් දැන්ට යනවා සෙනසුරු අතුරු දසාව. 2019 ඉඳලා ලබන ජනවාරි 21 දක්වා. එතකොට අපි බලමු සෙනසුරු කොතනද ඉන්නේ කියලා. මේස උසබ මිථුන කටක සිංහ කන්න සෙනසුරුත් බලවත්තර. ඉතින් මේ වෙලාව සාමාන්‍යයෙන් ඇත්තටම කියනවා නම් හොඳ වෙලාවක්. ඇත්තටම කියනවා නම් අර බඹරි වැල්ල ගැහුවත් කැරකෙනවා වගේ කිව්වා වගේ හොඳ වෙලාවක්. නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නිතරම මම කියන දෙයක් තියෙනවා සමාධි ග්‍රහයෙක් අස්ත වෙලා ඉන්නවා නම් වක්‍ර වෙලා ඉන්නවා නම් එතෙන්දී එම ග්‍රහයක සුබඵල අඩුයි කියන එක. දැන් මේ කේන්දරේ බ්‍රහස්පති මහදසාව ගත වෙන්නේ. බ්‍රහස්පති කටක රාශිය උච්ච වෙලා ඉන්නවා. හැබැයි ඔබේ කේන්දරේ බ්‍රහස්පති වක්‍ර වෙලා ඉන්නේ. වක්‍රය කියලා කියන්නේ මම සරලව කියලා දුන්න ඉස්සරත් මෙහෙම සූර්යයා ඉන්නවා. සූර්යයා වටා ඉලිප්සාකාර ගමන් මාර්ගයේ ග්‍රහය ගමන් කරනවා. ඒතර අපි ඉස්කෝලේ යන කල් ඉගෙන ගන්න ඕක. ඔය එතෙන්දී
අර ඉලිස්සාකාර ගමන් මාර්ගයක බිත්තරේ හැඩි ගන්නවනම් මෙහෙම කොන් දෙකේ ගමන් කරනකොට තමයි වක්‍ර වෙනවා කියලා කියන්නේ. එතකොට ග්‍රහයෙක් වක්‍ර වීම ඊටාම හොඳමදි. ග්‍රහයෙක් වක්‍ර වීම ඊටාම අසුබයි. එතකොට බ්‍රහස්පතිගෙන් සුබඵල දීමක් ඊටාම අවම කරනවා. හැබැයි බ්‍රහස්පති නරකට නෙමෙයි ඔබට පිටලා තියෙන්නේ. ඒ අනුව ඔබට හොඳ පුෂ්පරාග ගලක් දාගන්න. යෙලෝ සපාය කහ පාට ගලක් හොඳ පුෂ්පරාග ගලක් කැරට් දෙකක තුනක වගේ හොඳ ගලක් දාගන්න. ඒක කරාට පස්සේ ගොඩක් හොඳ හිටියේ. මොකද බ්‍රහස්පති තුච්ච වෙලා ඉන්නවා. සෙරසුරු තුච්ච වෙලා ඉන්නවා. උච්ච ග්‍රහය දෙන්නේගේ දසාව යන්නේ සාමාන්‍ය මේ වගේ වෙලාවක් කියන්නේ තා සුපිරි වෙලාවක් වශයෙන් තමයි පෙන්වන්නේ. අපලෙකුත් නැහැ. උනන් දෙලා බලන්න. මෙන්ඩික් ගැනීම වගේ දේවල් විශේෂයෙන්ම හොඳයි. ලොතරැයි එහෙම තරම් බලන්න. හොඳයි. ඉතින් ලැබීම් නොලැබීම් ගැන නෑහුවෙත් නේද? හොඳයි. ඉතින් ඒ ගැන කතා කරන්නත් අපිට පුළුවන් වුණා. හරි. ජයශ්‍රී මහත්මිය අපි එහෙනම් අර නවත්තපු තැනින් අපි උදාහරණයක් පෙන්වලා දෙන්න හැදුවේ. අපි එතනින් කොට ගමු. එතකොට සාමාන්‍යයෙන් දැන් ඔය යම්කිසි ආකාරයකට කාගේ හරි අතක කළු පාට ලපයක් එහෙම නැත්නම් ලපේ නම් වැටෙනවා අඩුයි. රවි රේඛා මතින් රේඛාවක් හරස්ස ඇඟිලි කරු අතරට ගිහිල්ලා තියෙනවා නම් මොනියම් ආකාරයකට හෝ ඒවා තත්ත්වය පල්ලෙහාට වැටීම. දැන් අපි උදාහරණයක් ගමු. දැන් පහුණු කාල සීමාව තුලදී අපි නම් කිව්වේ නැතත් ප්‍රබල දේශපාලනඥයෝ හිටියා එක්තරා පක්ෂවල. ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම දැන් මේ වෙලාවේ පාර්ලිමේන්තුවේවත් නැහැ. ඉතින් ප්‍රධාන ප්‍රබල අමාත්‍යවරු එතෙන්දී අපි ඒ අයගේ අත්ලා අරන් බැලුවොත් සමාධි අනිවාර්යයෙන්ම කීර්ති රේඛාවෙන් අත්තක් ඇඟිලි කරු අතරට ගිහිල්ලා තියෙන්නම ඕන මේ වෙන. මොකද කීර්තියට හානියක් තියෙමනේ. එහෙම නැත්නම් යාව සම්පූර්ණයෙන්ම මකලා දාන ගතියනේ. එතෙන්දි පෙන්눔 කරලා තියෙනවා. අපි ඔක ගිය සතියේ පැහැදිලිව කතා කරා නේද? ගිය සතියේ අපි ගොඩාක් වෙලාවට මේ ඔය පිළිබඳව ඔබව කතා කරා. ඒ වෙනුවෙන් ප්‍රතිචාරත් හමලා. අපි අද විවාහයට කොහොමද මේ බාධක කරන්නේ? එතකොට විවාහ රේඛාව මතු පිටින් යම්කිසි ආකාරයකට හරස් එක වැටෙනවා. දැන් මම ඇඳලා පෙන්නුවා ඔබට විවාහ රේඛාව තියෙනවා. විවාහ රේඛාවෙන් හරස් රේඛාවන් වැටෙනවා. විවාහ රේඛාව මතු පිටින් හෝ විවාහ රේඛාව අවසානයේ මෙහෙම හරස් රේඛාවන් පල්ලෙහාට වැටෙනවා. දැන් ඔබට ඇඳලා පෙන්නුවා. ඒ වගේම සිකුරු මල්ලියෝ කුජ මල්ලී සිට හරස් රේඛාවන් යනවා විවාහ රේඛාව දිශාවට. එහෙම ගිහිල්ලා එතෙන්දී රවි රේඛාවෙන් අතු කෑල්ලක් ගිහිල්ලා තියෙනවා නම් ඉලි කරු අතරට අන්න එතෙන්දී තත්ත්වය භයානකයි. එතකොට ඔබ විවාහක කෙනෙක් වෙන්න පුළුවන්, අවිවාහක කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ දරුවා ඉස්කෝලේ යන ළමයෙක් වෙන්න පුළුවන්, අවුරුදු 13ක 14ක ගෑල් ළමයෙක් වෙන්න පුළුවන්. හිතුවක්කාර ප්‍රේම සම්බන්ධයක් ඇති කරන ඒ තුළ ලොකු විනාශයක් ඇති කරගන්නවා. අන්න එතෙන්දී ඔය රේඛාව ඔය ලක්ෂණ ඔය විදිහට පිළිහිట్లా තියෙනවා. මොකද්ද? විවාහ රේඛාවට මතු පිටින් හෝ විවාහ රේඛාවේ කෙළවරේ හරස් රේඛාවන් පල්ලෙහාට රේඛා කීපයක් ගමන් කිරීම එක රේඛාවක් තිබුණත් ඇති. ඊළඟට සිකුරු මල්ලි හෝ කුජ මල්ලේ සිට විවාහ රේඛාව දිශාවට හරස් රේඛාවන් යෑම. ඒතකොට එකක් දෙකක් තිබුණොත් යම් ආකාරයකට පොඩි දේවල් දරුණුවට ගිහිල්ලා තියෙනවා නම් ඊටාම දරුණු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම කිව්වේ අර ළමයි අර බලිය දිනවා කියලා මෙහෙම අදින්නේ. ඒතකොට සිකුරු මල්ලේ දැන් අපි පොඩ්ඩක් අහපුව එක මෙන්න මේ ආකාරයට. දැන් මෙතන රේඛාවන් එකක් දෙකක් වැහැලා තියෙනවා. මේ දෙකයි ඇදලා තියෙන්නේ. ඒතකොට කාගේ හරි අතක මෙහෙම ඉඳලා දැන් මෙතන විවාහ රේඛාව තියෙනවා. විවාහ රේඛාව මතු පිටින් රේඛාව වැහැලා තියෙනවා. අවසන් කෙළවරේ මෙහෙම රේඛාව වැහැලා තියෙනවා. ඊළඟට මෙතන සිට මෙන්න මේ සිකුරු මල්ලේ ඉඳලා මේ විදිහට හරස් එක ගොඩාක් වැහැලා තියෙනවා නම් තත්ත්වයේ දරුණුයි. ඉතාමත්ම නරකයි. ඒක අතර මෙහෙම තිබිලා මෙහෙම රේඛා එකක් දෙයක් වැල්ලා මෙන්න මෙතනින් රේඛාවක් මෙහෙම ගිහිල්ලා තියෙනවා නම් එයාගේ තත්ත්වය ගොඩක්ම දරුණුයි. විවාහ මංගල කටයුතු වලින් ප්‍රේම සම්බන්ධ කටයුතු වලින් ඔබ බොහොම දරුණු පීඩනයට පත් කරන පීඩාවක් වෙනවා, ප්‍රශ්න වෙනවා. මේක සිද්ධියක් වෙනවා. කීර්තියට හානියද විවාහය කරන කොටගෙන විවාහය හේතු කරගෙන අපකීර්තියට ලක්වීම, කීර්තියට හානිය ඇතිවීම කියන එක. එතකොට කළු පාට ලපයක් මේ ආකාර රේඛා උඩ වැහිලා තියෙනවා නම් එහෙනම් මේ පැත්තකින් වැහිලා තියෙනවා නම් විවාහය තුලින් තව දරුණු තත්ත්වයක්. සාමාන්‍යයෙන් අපි හිතමුකෝ යම්කිසි කෙනෙක් විවාහ වෙලා ඉන්න කෙනෙක් වෙනත් සම්බන්ධයක් ඇති කරගන්නවා. ඒ සම්බන්ධය ඇති කරගන්න ඒක සාමාන්‍යයෙන් අපි උදාහරණයක් ගමු. දැන් අතට අහු වෙනවා. අතට අහු වෙලා ඊට පස්සේ ලොකු නින්දාවකට භාජනය වෙනවා. ඒ ලොකු නින්දාවට භාජනය වුණාම ඒක මැකෙන්නේ නැහැ. මේ තැනත්තිය මෙන්න මේ විදිහට අහවලත් එක්ක මෙහෙම සම්බන්ධයක් තුන කියලා සමහරට අසල්වාසී වෙන්න බෑ. සමාජයේ දකින්න තියෙන දේවල් වුණා. ඊට පස්සේ කවදාවත් එක මැකෙන්නේ නැහැ. ඒතකොට ළමයි ලොකු වෙලා ළමයිට අවුරුදු 25ක් විතරලා කසාද බඳින දවසක් කියන ඔයලගේ අම්මා මෙන්න එහෙම වුණා. නේද? ඒ වගේ දේවල් අපිට දකින්න. ඒ නිසා ඔබේ අතේ ඔය ලක්ෂණ තියෙනවා නම් ඔබට කරන්න තියෙන්නේ මේ වෙලාව බොහෝම පරිස්සමින්
බොහොම කල්පනාවෙන් බුද්ධිමත් ඥානාන්විත කටයුතු කරන විශේෂයෙන්ම ගෑනු දරුවෙක්ගේ ඔබේ දරුවාගේ අතේ ওই ලක්ෂණ තියෙනවා නම් ඒ ළමයාව පුළුවන් තරම් පරිස්සම් කරගන්න විශේෂයෙන්ම දරුවාට තීරුම් කරලා දෙන්න. දැන් සෙයියා දැරිය කියන්නේ අවුරුදු 3මාරක දැරියක්. එතකොට මේ දැරියට තීරුම් කරලා දෙන්න දෙමව්පියන්ට හැකියාවක් තිබුණෙත් නැහැ. දරුවාට තීරුමක් තිබුණෙත් නැහැ. මේක කොහොම සිද්ධ වුණාද කියලා කවුරුත් දන්නේ නැහැ. නමුත් සිද්ධිය සිද්ධ වුණා. එවැනි සිද්ධි ඔබේ දරුවාට සිදුවිය හැකි. එහෙම නැත්නම් එවැනි ආකාරයේ දේවල් විවිධ ආකාර ගැටලු සාගත නැත්නම් ඔබට සිදුවිය හැකි. දැන් අවුරුදු 16ක ළමයික රතු රෝස කතන්දරේ අවුරුදු 16ක ගෑල් ළමෙක් පැනලා ගියා ගෙදර. ඒතකොට ඒ වගේ දේවල් ඔබේ දරුවාට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට දැන් ඔබ විවාහක කෙනෙක් වෙන්න පුළුවන්, අවිවාහක තරුණියක් වෙන්න පුළුවන්. ඕනි තරම් මාව හම්බෙන්න එනවා, මට හම්බෙලා තියෙනවා අඩු වයසින් ප්‍රශ්න වලට බැදීලා, ප්‍රේම සම්බන්ධ වලට බැදීලා, ඒ වංචා වලට ලක් වෙච්ච අය. ඒ වගේ දේවල් ඔබට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ විවාහක කාන්තාවක් වෙන්න පුළුවන්, විවාහ වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් මැදි වයසේ. ඒතකොට නමුත් යම්කිසි ආකාරයකට වෙනත් සම්බන්ධයක් ඇති කරගෙන අනවශ්‍ය විදිහට අපහාස නින්දා විඳලා පීඩණයට පත් කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔය අවස්ථාවන් ගණනාවම සියය දැරියගේ ඉඳලා ඉදිකටම ඔය මං කිව්ව අවස්ථා ගණනාවදීම කාගේ හෝ අතක ඔය විදිහට හරස් රේඛාවන් තියෙනවා නම් විවාහ රේඛාවට ඉදිරියෙන් රේඛාවන් හැල්ලා තියෙනවා නම් සිකුරු මල්ලිය කුජ මල්ලිය සිට විවාහ රේඛාව දිශාවට හරස් රේඛා ගිහිල්ලා තියෙනවා නම් එතකොට රවි මල්ලියේ උඩ කළු පාට ලපයක් හැල්ලා තියෙනවා නම් හරස් රේඛාවක් ඇඟිලි කරු අතරට ගිහිල්ලා තියෙනවා නම් රවි රේඛාවෙන් ඒ හැම එකක්ම පැහැදිලිවම යම්කිසි ආකාරයකට අපකීර්තිය ඇති කරන විවාහයට බාධා ඇති කරන ලොකු හානියක් ඇති කරන දෙයක් බවට පත් කරනවා. දැන් ජයශ්‍රී මහත්තයා ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර විවාහ රේඛාව ළඟ අපි සුලගිල්ල යටින් විවාහ රේඛාව තියෙනවා කිව්ව එතන තව රේඛා 3-4ක් තියෙනවා. ඔව් දැන් ඒක දැන් ඔය කියන්නේ අපි මේ ඇඳලා පෙන්නමු. මේ එතකොට මෙහෙම දෙයක්. එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ ආකාරයට දැන් මේ විවාහ රේඛාව තියෙනවා. විවාහ රේඛාවට උඩින් මෙහෙම රේඛාවක් තියෙනවා, යටින් මෙහෙම රේඛාවක් තියෙනවා මේ ආකාරයට. එතකොට තවත් දෙයක් මම ඇඳලා පෙන්නන්නම්. දැන් මේ විවාහ රේඛාව මෙතන තියෙනවනේ. විවාහ රේඛාව මෙතනින් කැඩිලා මෙහෙම ගිහිල්ලා තියෙනවා නම් හෝ මෙහෙම රේඛාව මෙතනින් කැඩලා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් විවාහ රේඛාවට එකම යන්තම් උඩින් යාන්තම් පොඩි ස්පේස් එකක් තියලා පොඩි ඉඩක් තියලා මෙහෙම හරස් රේඛාවක් උඩට ගිහිල්ලා තියෙනවා නම් එතෙන්දී අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඒ කැඩුණු රේඛාව විවාහ රේඛාව තියෙනවා. විවාහ රේඛාව කැඩිලා තව පොඩි කැලලක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. විවාහ රේඛාව තියෙනවා. විවාහ රේඛාවට උඩින් හරි යටින් හරි. ඒ කියන්නේ විවාහ රේඛාවට මෙහෙම මේ විදියට. දැන් විවාහ රේඛාව මෙහෙම තියෙනවා, මෙහෙම ගිහිල්ලා තියෙනවා. නැත්තම් උඩින් මෙහෙම යාන්තම් උඩින් නැත්තම් මෙහෙම පල්ලෙහින් රේඛාවක් ගිහිල්ලා තියෙනවා නම් මෙතන රේඛාව ඉවර වෙන ස්ථානයෙන් තමයි මේ රේඛාව පටන් ගන්න. එතෙන්දී ඔබ දුරදිග කල්පනා නොකර ඇති කරගන්නා වූ වෙනත් සම්බන්ධයක් හෝ ගැළපෙන්නේ නැති සම්බන්ධයක් ඉඳ ඔබ විනාශයටපත් වෙනවා. දැන් අපි හිතමු දැන් අවුරුදු 16ක ගෑල් ළමයි, අවුරුදු 18ක ගෑල් ළමයි කියලා හිතන්නකෝ. එතකොට ඉස්කෝලේ යන ළමයි කසාද බැඳලා නැහැ. එහෙම නැත්නම් රැකියාවට යනවා. ඒ යන වෙලාවේදී ඒ ඉස්කෝලේ යන වෙලාවේදී ඇති කරගන්න ප්‍රේම සම්බන්ධයක් නිසා එයා ඊට පස්සේ ඒක අවුලක් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ලොකු ප්‍රශ්නයකට වැදී වෙනවා, ලොකු කරදරයකටපත් වෙනවා. ඊට පස්සේ විශාල කාලයක් යාට ඒ තුලින් හානියටපත් වෙනවා, අධ්‍යාපනය කැඩෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඔබේ දරුවාගේ අතේ ඒ විදිහට දැන් හරස් රේඛාව දැන් මෙහෙම විවාහ රේඛාව ගාවින් කැඩිච්ච රේඛාවක් කැඩුණු රේඛාවක් තියෙනවා නම් ඒ ළමයාව දැනුවත් කරන්න, දරුවාව දැනුවත් කරන්න මේ වගේ දේවල් තියෙනවා පරිස්සම් වෙන්න කියන එක. ඒ වගේම එයාව පරිස්සම් කරගන්න. මෙහෙම එයාගේ ගමන් බිමන් අරවා මේව ආශ්‍රය කරන්නේ කවුද කියන එක පරිස්සම් කරගන්න. එතකොට ඒක එකක්. එතකොට ඒ වගේම ඔබ දැන් මෙතෙක් කල් උනේ නැහැ කියන්නේ අවුරුදු 30ක් කියලා කියන්නකො. ඔබ දැන් අවුරුදු 30ක තැනත්තියක්. තරත්තියක් හෝ තැනත්තික්. මෙතෙක් කල් ඒ වගේ කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. නමුත් සමාධි ඕනෑම සිද්ධියක් ඕනෑම මොහොතක සිදුවිය හැකි. ඒක තමයි සිද්ධාන්තය. අවුරුදු 30 40 50ක් ගිහිල්ලත් ඒ වගේ යම්සි අවුලක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට දැන් අර මතකද ඒක පුළුවන් කියලා කියන්නේ ඔප්පු කරන්න මතකද අර ගොඩකෙල්ල මිනිමෙරුම් ගන්නාවක් සිද්ධ වුණේ වයසක කාන්තාවක් මැරුවේ. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ අතක බැලුවොත් ඔය රේඛාව ඔය විදිහට තියෙනවා. ඒ නිසා
මෙතෙන්දී මේ පිළිබඳ ඇත්තටම සමාධි කතා කරලා ඉවර ගන්න තව පුළුවන් ගොඩක් තියෙනවා නේද කතා කරනාට තව අපිට තියෙනවා මේ සාමාන්‍ය දැන් අපි ඔය කියන්නේ විවාහ රේඛාව ළඟනේ ඔය අපි අර කිව්වේ මේ කළු ලපයක් එනවා කියලා හැබැයි අත්ලේ යම් තැනක තව පිහිටීමක් තුලිනුත් අපිට කතා කරන්න පුළුවන් ලබන සතියකට කතා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. ඉතින් මේ අත්ලේ රේඛා පිහිටීම මගින් අපි මේ ඔබට යම් යම් උපදේශක් මේ ලබා දෙන මේ වගේ දේවල් මේ තුලින් මේ හිම්දියයි කියන කාරණේ ඒක ඔබ සතුයි ඒ කියන්නේ ඔබ තීරණය කරන්නට ඕන කොයි ආකාරයෙන්ද මේ ඔබ බලපැවැත්වෙන්නේ සහ ඔබේ ගමන ඔබ සාර්ථක කරගන්න ඔබ දැනගන්නට ඕනේ මේ ක්‍රියාවන් යහපත් කර ගැනීම තුළින් ඒක තමයි හැමදාමත් ඇවිල්ලා ජ්‍යොතිෂ මහත්වරුන් අපිත් එක්ක හැමදාමත් එකතු වෙනකොට මේ කියන කාරණාවන් බවට පත් වෙන්නේ. ඉතින් කොහොම නමුත් ඔබට පුළුවන් පෞද්ගලිකවම ඔබට මේ ජන්ම පත්‍ර එතකොට වාස්තු උපදේශ ශාස්ත්‍රේඛා පිළිබඳ දැන කියා ගන්න ජයසූරි මහත්මයා මුණ ගැහෙන්න පුළුවන්. ඔබට දිනයක් වෙලාවක් වෙන් කර ගන්නට නම් මේ දුරකථන අංකයන් මම මතක් කරනවා. ඒ ඔස්සේ ඔබට පුළුවන් සම්බන්ධ වෙන්න 0777යි 408යි 345 0777යි 408යි 345 0722යි 422යි 222 0722යි 422යි 222 කියන දුරකථන අංකයන් වලට අමතමක් ලබා දීලා සම්බන්ධ වෙන දිනයක් වෙලාවක් වෙන් කර ගන්න ඔබට පුළුවන් කමක් තියෙනවා. බොහොම ස්තුතියි අද දවසේදී තවත් සමග එකතු වුණාට ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හස්තරේඛා විශේෂඥ ගෘහ වාස්තුවේදී JRT ජයසූරිය මහත්මයාට අපි ලබන සතියේ නැවත මුණ ගැහෙමු. ජයසූරිය මහත්මයා බොහොම ස්තුතියි ආයුබෝවන්. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු අපි කතා කරන්න සූදානම් එන්ඩොස්කෝපි පරීක්ෂණයන් පිළිබඳව ඒ වෙනුවෙන් ඔබව දැනුවත් කරන්න අපත් සමග එකතු වෙනවා විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහානාම ගුණසේකර වෛද්‍යතුමන් රැඳිලින් අපි විරාමයෙන් අනතුරු නැවත ඔබව මුණ ගැහෙනවා. බදාදා පියොම් වෙලෙන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.